ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දවසේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරනවා විශේෂ අවස්ථා ඇති අය උදෙසා විවිධ ආබාධ තුළ සාමාන්‍ය ළමයි වගේ වැඩ කටයුතු කර ගැනීමට නොහැකිව එවැනි තත්ත්වයේ පසු වෙන ගොඩක් අය ඉන්නවා. එහෙම කෙනෙක් පවුලක ඉද්දී එයාට ඒක ලොකු වේදනාකාරී අත්දැකීමක්. වගේම ඕටිසම් තත්ත්වයේ සමහර දරුවෝ ඉන්නවා. වගේම සෙමින් මනස වැඩෙන දරුවන් ඉන්නවා. ඉතින් අද දවසේදී ඒ හැම කෙනෙකු දෙසාම අපි ආඥා කරනු ලබනවා. ඒ නිසා අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව අපි අද මෙහි ආරම්භයේදීම අප මැදට කැඳවා ගනිමු. උන්වහන්සේ අපේ ජීවිතයේ හැම අත්දැකීමක් තුළම අප සමග අප අතර වැඩවසන්නා වූ තැනැන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේට මොහොතක් අපිව බාර කරමු. හැකි හැම කෙනෙක්ම දැනගසන්න. සමිතුනි ඔබ අප අතරේ වැඩවසනා බව අපි අදහන්නෙමු. කුමක් කළත් මා කොහේ ගියත් මාසලම සමීදු ඇති නිසා ඔබට හොරා කිසි කරනු බෑ. සමීදුනි ඔබ අප අතරේ වැඩවසනා බව අපි අදහන්නෙමු. පොළොතලයේ හෝ මුහුදු මතුලේ කුසද සැනදැන ඉඳිලා සමිදුවයි අප දිවි රකියා. සමිදුනි ඔබ අප අතරේ වැඩවසනා බව අපි අදහන්නෙමු. නැගිට සිටින්න. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. අද දවසේදී ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. විශේෂයෙන්ම මම උන්වහන්සේට විශේෂාකාරයෙන් ස්තුති කියනවා. මේ දින 40 අත්දැකීම තුළ දැන් අපි අවසාන දින කිහිපය වෙතටයි ඇවිල්ලා තියෙන්නේ.
වෙන කිසිම වසරකට වඩා මේ වසර තුල විවිධ බාධක ආවා, ප්‍රශ්න ආවා, කරදර ආවා, කම්කටොළු ආවා. එක පැත්තකින් මේ රටේ ඇති වී තිබෙන ප්‍රශ්න, ඉන්ධන ප්‍රශ්නය, විදුලි ඇනහිටීම්, මගේ ඇඟ තාමත් ඩීසල් ගඳයි. මේ උදේ දැන් ජෙනරේටර් එකට ඩීසල් දැම්ම, කොයි වෙලාවෙ ආයිද දන්නේ නැහැ. අපිත් හැමෝම මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. නමුත් ඒකත් එක්ක අපි යන්නට ඕනේ. ඒකත් එක්ක අපි අපේ සුභාරංචිය නතර කරගන්නට බෑ. ඉතින් ඒ වගේම ලබන සිකුරාදා දවසේදී හෙට නෙමෙයි අනිද්දා 8 වෙනිදා අපි කුරුස දහන සුව සෙවන අපි විවෘත කොට ආශිර්වාද කොට විවෘත කරු ලබනවා. ඒ ජනතාවගේම සුව පහසුව තකා සම්පූර්ණයෙන්ම අපිට ඉවර කරගන්නට බැරි වුණත් මේ තියෙන තත්වයේ උඩ අපි පුළුවන් විදිහට එය විවෘත කිරීම කරනු ලබනවා. ඉතින් ඒකට දායක වෙච්ච හැම කෙනෙකුටම මම දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. අපි දන්නවා අද මොකක් හරි ඉදිකිරීමක් කරන්නට ගියොතින් විශාල පරිශ්‍රමයක් දරන්නට වෙනවා. විශාල මුදලක් වැය කරන්නට වෙනවා. නමුත් මේ වසර මම ආරම්භ කළේ දිව්‍ය සංරක්ෂණයේ වසර හැටියටයි. ඉතින් උන්වහන්සේගේ ඒ දිව්‍ය සංරක්ෂණය මහා පුදුමාකාර ලෙස අත්දකින හැම දෙයකදීම මම කවදාවත් සැලෙන්නේ නැහැ. මම කරන්නේ උන්වහන්සේට යාඥා කරන එකයි. මුගක් අය සමහර අය මට දුරකථනයෙන් කතා කරපුවම මාව ඒ අයට සම්බන්ධ කරගන්නට බැරි වෙනවා. මට මැසේජ් එවලා තියෙනවා, ෆාදර් ඔබ වහන්සේ YouTube channel එකේ account number එකක් දාලා නැහැ. එහෙම තිබුණා නම් අපිට තිබුණා උදව්වක් කරන්න. ඒත් මම නැවතත් යාඥා කළා. ඒට මගේ හිත ස්වාමීන් වහන්සේ ඉඩ දුන්නේ නැහැ. ඒ හැම අවස්ථාවකදීම උන්වහන්සේ මගෙන් අහන ප්‍රශ්නයක්, ටෙරන්ස් ඔබ යැපෙන්නේ මුදල් මතද නැත්නම් ස්වාමීන් වහන්සේ මතද කියලා. එනිසා ඒ හරි පුදුමාකාර අත්දැකීමක්. මන්ද අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට උන්වහන්සේ මොන ක්‍රමයකින් හරි ඒ ලැබෙන්නට සලස්වනවා නම් අපි කරදර වෙන්නේ මොකටද? අපි ලත වෙන්නේ මොකටද? උන්වහන්සේ ඒ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරනවා. ඒ නිසා ලබන සිකුරාදාට ඔබ එන්න. අපි හැම කෙනෙක්ම පවුලක් හැටියට ඔබට කැමති අය කිරිබත් ටිකක් හදාගෙන එන්න. මොනවා හරි උදේ ආහාර ටිකක් අපි ඔක්කොම බෙදා ගනිමු. හැම කෙනෙක්ම. මන්ද මේ ස්ථානයේ ඔබේ ස්ථානයයි. මම දැකලා තියෙනවා ගොඩක් විවිධ ආබාධ තියෙන අය එන්නට හැකියාවක් නැහැ. පඩි තියෙනවා, ඒ වලින් රෝද පුටුවක් ගන්නට බෑ. වයස්ගත අය ඉන්නවා, අත්වැලක් නැහැ එන්නට. ඒව ඔක්කොම මම හොඳට අධ්‍යයනය කළා. එනිසා ඒ හැමතෙම කිසිදු බාධාවකින් තොරව පැමිණෙන්නට මේ ස්ථානය සූදානම් කර තිබෙන්නේ. ඒ ඔබේ ස්ථානයයි. එහෙනම් අපිට ජීවිතය දෙන්නේ ස්වාමීන් වහන්සේ. අපිව ජීවත් කරවන්නේ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේට අපි ස්තුති කියමු, ප්‍රශංසා කරමු. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමේ වේවා. මහිමේ වේවා. මහිමේ වේවා. මට ජීවිතය දුන් ජේසුට අපි ස්තුති කියමු, ප්‍රශංසා කරමු.
දාසයාගේ දෙක ගීතික අංක 70. මට ජීවිතේ දුන් ජේසුනේ මානයි ගැති සදා පූජා වෙමින් ඔබ පැසෙමි කුරුසිය මතදී එදා මට ජීවිතේ දුන් ජේසුනේ මානය ගෙති සදා පූජා වෙමින් ඔබ පැසෙමි කුරුසිය මතදී එදා සිත සුව කරන ලෙසා ශ්‍රීලය සැමට පෙරා ඔවුසේදුනේ පින් පැදුනේ කුරුසිය මතින් සදා පෞසේදුනේ පින් පෙදුනේ කුරුසිය මතින් සදා දුන් වහන්සේට ස්තුති කරනවා. දිවස ප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින ආදර ජේසුනේ මාහට විවාහ වී වසර 4ක් ගත වුවත් දරුවෙක් නොමැති වාසන සිටි මොහොතේ අප මෙමෙ සාහනයට පැමිණ වේතුමහම යාඥා කළා. වහන්සේ දරුවෙක් දුන්න අපිට. ලය පැලි ගැලුවේලෙන් මාසුව වුණේ මෙදා මගේ පව්බරින් සැදි කුරුසියයි ඔබ ඉසිලුවේ එදා ඔබ ලය පැලි ගැලුවේලෙන් මාසුව වුණේ මෙදා මගේ පව්බරින් සැදි කුරුසියයි ඔබ ඉසිලුවේ එදා මට සැනසීම වේයා ඔබ වද වින්දා එදා ඔබ ආදරේ ගැන මට දැනි මිල කළ නොහැක සදා ඔබ ආදරේ දෙන් මට දෙනි මිල කළ නොහැක සදා මට ජීවිතේ දුන් ජේසුනේ මානය ගැති සදා පූජා වෙමින් ඔබ පැසෙමි කුරුසිය මතදී එදා මට ජීවිතේ දුන් ජේසුනේ මානය ගෙති සදා පූජා වෙමින් ඔබ පැසෙමි කුරුසිය මතදී එදා කුරුසිය මතදී එදා කුරුසිය මතදී එදා කුරුසිය මතදී එදා Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. බොහෝ අය ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි ආදර ජේසුනි මම අන්‍යාගමික කෙනෙක්. පසුගිය දිනවල අපේ පවුලේ සියලු දෙනාටම අසනීප වී කිසිදු වැඩක් කර ගැනීමට නොහැකිව අසරණව සිටි අවස්ථාවේ අප පියතුමා හමුවේ අපේ සියලු ලෙඩ දුක් කරදර පැවසු පසු පියතුමා අප වෙනුවෙන් බොහොම බලගතු ලෙස යාඥා කළා. ඉන්පසු අපගේ සියලු කරදර වලින් නිදහස් වී අප පවුලේ දියුණුව සැලසුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. ආදර ජේසුනි මගේ සැමියාට රැකියාවක් නොමැති වාසනව සිටි අවස්ථාවේ අපි පියතුමා හමුවේ යාඥා කළයින් පසු සැමියාට විදේශගත වීමට හැකියාව ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. දිවස ප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින ආදර ජේසුනි මාහට
ස්නායු වල සහ බඩේ අසනීපයක් නිසා වසර 13ක් කොතෙක් බෙහෙත් කළත් සුව නොවන නිසා මම පියතුමා හමු වී ඒ සියලු වේදනා පැවසූ පසු පියතුමා මගේ හිස මත ශ්‍රී කුරුසිය තබා යාඥා කළා. ඉන්පසු වසර 13ක් වේදනාව විඳි මාහට එයින් මිදී දැන් සම්පූර්ණ සුවය ලැබුණා. ජේසුනි ඔබ වහන්සේ කළ මේ ප්‍රාතිහාර්යයට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. මගේ පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී වසර ගණනාවක් සිටි අවස්ථාවේ අප පියතුමා හමු වී දරුවාගේ මෙම ඇබ්බැහි වීම ගැන පියතුමාට පැවසූ පසු පියතුමා ඔහු වෙනුවෙන් බොහොම බලගත් ලෙස යාඥා කරමින් සුදෝපය 14ක් කරන ලෙස කීවා. ඉන්පසු අපි සුදෝපය අවසන් වෙනවත් සමගම ඔහු සම්පූර්ණ මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. Praise the Lord. Praise the Lord. Praise the Lord. ආදර ජේසුනි මගේ දෙමාපියන් දෙදෙනාම විදේශගත වීම සඳහා වීසා ලබා දුන් සඳහා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක සුදවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. මීමස් මොර රෝගී ළමයෙකු සුව කිරීම. ඔව් ශ්‍රාවකයන් වෙත කල ඔවුන් වට කරගෙන මහත් සමූහයක් සිටිනවත් විනයදරයන් ඔවුන් සමග විවාද කරමින් සිටිනවා දුටුවය. එකෙනෙහිම මුළු සමූහයා උන්වහන්සේ දැක ඊතා විස්මිතව උන්වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ. ඔබ ඔවුන් සමග කුමක් ගැන වාද විවාද කරන්නා උදැයි උන්වහන්සේ විනයදරයන්ගෙන් ඇසුසේක. සමූහයාගෙන් එක්කෙනෙකුන් වහන්සේට උත්තර දෙමින් ගුරු දේවේනි මගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි. ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත. ඒ ආත්මය ඔහු මැඩලන කොතැනක වුවද ඔහු බිමහලයි. ඔහු කටින් පෙන දමයි දත් මිටකයි දරදඬු වෙයි. මේ ආත්මය දුරු කරන ලෙස මම ඔබගේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවෙමි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි විය. උන්වහන්සේ උත්තර දෙමින් අහෝ ඇදහිලි හීන පරම්පරාව මා කොපමණ කල් ඔබ සමග සිටින්නද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්නටද? ඔහු මා වෙත ගෙනෙන්නයි වදාළසේක. ඔහු උන්වහන්සේ වෙතට ළමයා ගෙනාහ. උන්වහන්සේ දුටු කෙනෙහිම ඒ ආත්මය ඔහු තදින් සලිත කරලීය. ඔහුද බිම වැටි පෙරලි කටින් පෙන දමන්නට වන. මොහුට මේ සිදු වී කොපමණ කල්දයි උන්වහන්සේ පියාගෙන් ඇසුසේක. ඔහු උත්තර දෙමින් ළමා වයසේ පටන්ය. තවද ඒ ආත්මය ඔහු විනාශ කරන පිණිස වරින් වර ගින්නෙහිද වතුරෙහිද හෙලයි. ඔබට යමක් කළ හැකිනම් අපට අනුකම්පා කොට පිහිටුව මැනවයි කීය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබට හැකිනම් කියා ඔබ කීවෙහිද? අදහන්නාට සියල්ල කළ හැකියයි වදාළසේක. එකෙනෙහිම දරුවාගේ පියා මම අදහමි. මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටුව මැනවයි මොරගසා කීය. සමූහයා එක්ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන්වහන්සේ අශුද්ධ ආත්මයට තරවට කොට ගොළු බිහිරි ආත්මය ඔහු කෙරෙන් දුර වේව. තවත් මොහුට ආවේශ නොවන්නට තට අන දෙමි වදාළසේක. එවිට දුෂ්ට ආත්මය මොරගසා ඔහු බොහෝ සලිතකට පිටත්ව ගියේය. ළමයා මලකඳක් මෙන් විය. ඒ නිසා වැඩි දෙනා ඔහු මැරිලා යයි කීය. ඒ ජේසුස් වහන්සේ ඔහු අතින් අල්ලා එසවුසේක. ඔහු සිටගත්තේය. උන්වහන්සේ ගෙට පිවිස කල ශ්‍රාවකයෝ කතා කොට ඒ ආත්මය දුරු කරන්න අපට නොහැකි වුණේ මන්දයි උන්වහන්සේගෙන් රහසින් විචාලහ. උන්වහන්සේද යාඥාවෙන් මිස
අන් මගකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකියයි ඔවුන්ට වදාළසේක. සමිඳානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදත් සුරේදුනි ස්පර්ශ කළ මැන් මුවට නැගෙන සෑම වදනම් සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිවේවා. සුදත් සත්වර ඔබ කිරිවේවා. ඔබට වාඩිවන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ජේසුස් වහන්සේ මේ මැස්මර රෝගය ඒ වගේම දුෂ්ටාත්මයක් ආවේශ වෙලා සිටි දරුවෙක්ව උන්වහන්සේ සුවපත් කරනවා. සුවය දෙනවා. මෙහිදී තාමත් වැදගත් දෙයක් සිදු වෙනවා. ඒ තමයි ඉස්සල්ලාම මේ දරුවව අරගෙන ගියේ ජේසුස් වහන්සේගේ ගෝලයන් ළඟටයි. ඒ ගෝලය යාඥා කරනවා මේ රෝගය දුර වෙලා යන්නට කියලා. නමුත් සුව වුණේ නැහැ. ඒ රෝගියාව ඒ දරුවව ගෙනාපු අය කිව්වා අපි ඉස්සල්ලාම ඔබ වහන්සේගේ ගෝලය ළඟට ගෙනිච්චේ ඔවුන්ට කිසි දෙයක් කරන්නට බැරි වුණායි කියලා. නමුත් ජේසුස් වහන්සේ මේ දරුවව සුවපත් කරනවා. මේ දරුවට සුවය දෙනවා. මෙහිදී ගෝලයෝ හිමීට රහසින් ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා ස්වාමිනී අපිත් මේ රෝගයා අපිට යාඥා කළා සුව වෙන ලෙස. නමුත් සුව වුණේ නැහැ. මොකක්ද හේතුව? ජේසුස් වහන්සේ කියනවා ඒ කරන්නට පුළුවන් යාඥාවෙන් පමණයි. යාඥාවෙන් මිස අන් මගකින් ආත්ම දුරු කළ නොහැකි අය ඔවුන්ට වදාළසේ. අනේ නිසා තමයි මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මම හුඟක් අයට කියන දෙයක් තමයි මම දින දෙකක් වෙන් කරලා තියෙනවා. ඒ බදාදා දිනයත් ඒ වගේම සිකුරාදා දිනයත්. මොකද මගේ කිසි බලයකින් මේ කිසිම දෙයක් කරන්නට බෑ. මට කිසි බලයක් නැහැ කාවත් සුව කරන්නට. මා දැඩි ලෙස විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි මා බලවත් කරන්නා වූ තැනැන් වහන්සේ තුල මට සියල්ල කරන්නට පුළුවන් කියන දේ. උන්වහන්සේ මාව බලවත් කරන්නේ නැත්නම් මට කිසිම දෙයක් කරන්නට බෑ. අන්න ඒ නිසා තමයි මමත් ගැඹුරු යාඥාවේ අත්දැකීම තුල තමයි ගැඹුරු යාඥාවකට ගිහිල්ලා ඒ යාඥාව තුල ලබන ශක්තියෙන් තමයි ඒ ඔබව ආශිර්වාද කිරීම කරනු ලබන්නේ.
මම හුඟක් අයට කියනවා අනිත් දවස්වල එද්දී කරුණාකර එන්නට එපා. එimhe දුව ආශිර්වාද කරන්න මම කැමති නැහැ. මොකද ඒ සඳහා මමත් ගැඹුරු යාඥාවේ අත්දැකීමක් තුළ ගියොතින් විතරයි මට ස්වාමින් වහන්සේ බලය දෙන්නේ, ශක්තිය දෙන්නේ. ඒ වගේම ඔබත් ඒ පැමිණෙන ඔබත් ගැඹුරු යාඥාවේ අත්දැකීමක් තුළ එන්නට ඕනේ. දැන් හුඟක් අයට මම සමහර දවස්වලට මම යාඥා කරන එක සමහරලාට නවත්තලා මම බලනවා මොනවද මේ වෙන්නේ කියලා. මම සාමාන්‍යයෙන් යාඥා කරද්දී කුරුසය තියලා මම ඇස් දෙක පියාගෙන මගේ සිහිය නුවණ කැමැත්තම මම එක තැනකට ගන්නවා. ඒක ස්වාමීන් වහන්සේට බාර දීලා උන්වහන්සේත් එක්ක ගැඹුරින් සම්බන්ධ වෙලා තමයි ඒ යාඥාව කරන්නේ. සමහරවිට ඇස්සරලා බලපුවාම මේ උදේ පාන්දරේ ඉඳලා ඇවිල්ලා නම්බර අරගෙන ඇවිල්ලා බස් වල රස්තියාදු වෙලා ඇවිල්ලා මේ ආශිර්වාදේ ලබා ගන්න එන මොහොතේ බලනකොට මම මේ ගැඹුරු යාඥාවේ අත්දැකීමක් තුළ යාඥා කරනවා. මේ ළඟදිත් මං කිව්වා මම යාඥා කරද්දී එක අම්මා කෙනෙක් එයා ඔක්කොම ඇල්බම් එකක්ම උසගෙන ඉල්ල ඒක පෙරලනවා. මම ඇස් දෙක අරලා බැලුවා මම යාඥාව නතර කෙරුවා. මං ඇහුවා අම්මේ ඔයා මොනවද ඔය කරන්නේ? ෆාදර් මම මේ අර තව ෆොටෝ එකක් තිබුණා ඒක නෑ ඒකයි හොයන්නේ මේ කිව්වා. මං කිව්වා මම මේ ඔයාටනේ යාඥා කරන්නේ. ඔයා දැන් එකක් දුන්නා නේද මට යාඥා කරන්නයි කියලා. ඔයා වෙනුවෙනුත් යාඥා කරන්නයි කියලා කිව්වා නේද? එතකොට ඔයා මොනවද ඔය කරන්නේ? ආපුවම ගොඩාක් ඈත ප්‍රදේශයකින් ඉඳලා ඇවිල්ලා තියෙනවා. මං ඇහුව ගෙදරින් කීයට දාවේ 2:00ට කිව්වා. 2:00ට ගෙදරින් ඇවිල්ලත් මේ යාඥා කරන්නේ ආශිර්වාදය ලැබෙන මොහොතේ සිහිය නුවණ කැමැත්ත මේවා ඔක්කොම එක තැනකට අරගෙන මම යාඥා කරද්දී ඔබත් යාඥා කරන්නට. එහෙම නැත්නම් ඔබ මල් ළඟට එන්නේ මැජික් එකක් බලාපොරොත්තු වෙයි. මම මැජික් කාරයෙක් නන් නෙමෙයි. මැජික් කාරයෙක් නෙමෙයි. සමහර අය මම මේ යාඥා කරද්දී බෑග් ගස්සේ අර සිරිසිරි බෑග් අරගෙන ඇවිල්ලා ඒතර හරියට ඩිස්ටර්බ් වෙනවා. සරසර ගාලා සද්ද ඇහෙනවා. මං ඇස් දෙක පියාගෙන යාඥා කරනවා. මං ඇහුවා මොනවද මේ හොයන්නේ? නැමේ ලුණු පැකට් එක ගන්න කිව්වා. දැන් බලන්න එතකොට මේ ඔක්කොමලා එන්නේ නිකන් මැජික් බලාපොරොත්තුෙන් එන්නේ. ඒ කියන්නේ පියතුමා කුරුසේ තියපු ගමන් සුව වෙන්නට ඕනේ. මට සුව කරන්න කිසිම බලයක් නැහැ. ඔබත් ඒ යාඥාවේ අත්දැකීම තුළ තමයි සුවය ලබන්නේ. දැන් බලන්න ජේසුස් වහන්සේගෙන් අහනවා ගෝලයෝ අපිත් අත තියලා යාඥා කළා. මේ දරුවා වෙනුවෙන් අපිත් යාඥා කළා. කො සුව වුන්නේ නැහනේ. මොකක්ද ඒකට හේතුව? ජේසුස් වහන්සේ කියනවා ඒක කරන්නට පුළුවන් යාඥාව තුලයි. ඔබත් ගැඹුරු යාඥාවකට අවතීර්ණ වෙන්නට ඕනේ. ගිය සතිය ආවා එක අම්මා කෙනෙක් අංකෝ අම්මේ ඔයා ඊට ඉස්සරින් සිකුරාදාත් ආව මම ඔයාට දුන්නා යම් දෙයක් කරන්නයි කියලා මට හොඳට මතකයි. මං කිව්වා සුද්ධෝපය 14ක් කරලා එන්න කියලා. මං ඇහුවා කො සුද්ධෝපය 14 කෙරුවද ඔබ? ඒක එක දිගට කරගෙන යන්න බැරුව ගියා ෆාදර් කියලා.
මං හැවයි හේතුව. මම යාඥා කරන්න හැමදාම පටන් ගද්දි ගෙදර ළමයි ඇවිල්ලා ටීවී එක දාගන්නවා. එක්ක මාත්‍යා බීලා ඉල්ල කෑ ගහනවා. කොහොමත් කරන්න ලැබෙන්නේ නැහැ. මං කිව්වා අන්න ඒ නිසා තමයි මම ඔබට කිව්වේ ඔබේ ගෙදර ඔබේ නිවස තුල යාඥාව නැහැ. ඔබේ පවුල තුල ලොකු අන්ධකාරයක් තියෙන්නේ. ඒ යාඥාව නැතිව සුවයක් අත්දකින්නට බෑ. හැම සිකුරාදමාවත් වැඩක් වෙන්නේ නැහැ. මම ඒ සුද්ධෝපය 14ක් කරන්නයි කියලා කිව්වේ මොනවත් නිසා නෙමෙයි මේ පවුලම යාඥාවේ අත්දැකීමකට ඇතුල් කරන්නට. මමත් පාන්දර නැගිටලා තමයි යාඥා කරන්නේ. උදේ 3:00 4 වෙනකොට මම නැගිටිනවා. ඒ වෙලාවේ තමයි මට නිදහසේ මට යාඥාවක් කරගන්නට පුළුවන් වෙන්නේ. නැත්නම් ටෙලිෆෝන් එකෙන් කොහොමවත් මට ඉඩ දෙන්නේ නැහැ. කවුරුත් කරදර කරන්නේ නැහැ. පැත්තකින් තියලා මම ගැඹුරු යාඥාවේ අත්දැකීමකට ගියේ නැත්නම් මේ කිසි දෙයක් කරන්නට බෑ. කිසි දෙයක් කරන්නට බෑ. දැන් මේ දරුවාව ජේසුස් වහන්සේ සුවපත් කරනවා. උන්වහන්සේ කියනවා අහෝ ඇදහිලි හීන පරම්පරාව මා කොපමණ කල් ඔබ සමග සිටින්නද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්නද? උන්වහන්සේ මේ දේම අපිටත් කියනවා. මේ දේම අපිටත් කියනවා. අපි යාඥා කරන්නේ නැතිව ප්‍රතිහාර්ය බලාපොරොත්තු වෙනවා. යාඥා කරන්නේ නැතිව හාස්කම් බලාපොරොත්තු වෙනවා. මගේ පාර්ශවෙන් මම කළ යුතු දේ නොකර ප්‍රතිහාර්ය බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක මැජික් එකක් බලාපොරොත්තු වෙන්නේ. මම හැමදාම කියන දෙයක් තමයි මම නම් මැජික් කාරයෙක් නෙමෙයි. මම මැජික් කාරයෙක් නෙමෙයි. ඒ ගැඹුරු යාඥාවේ අත්දැකීම තුළ මේ දින 40ක් මුළුල්ලේ ඇයි අපි මේ වෙහෙසෙන්නේ? මේ දින 40ේදී ලබා ගන්නා වූ අධ්‍යාත්මික ශක්තිය තුළ තමයි අවුරුද්දක් යන්නේ. හරියට නිකන් බැටරියක් charge කරනවා වගේ තමයි. ඒ charge එක බහිනවා. ආයෙ charge කරගන්නට ඕනේ. යාඥාව කියන්නේ තන්නේ දේ තමයි. දැන් ඔබත් යාඥා කරනවා නම් ඒ සුවය ඔබටත් අත්දකින්නට පුළුවන්. ඒ ගැඹුරු යාඥාවේ අත්දැකීමකට පිවිසෙන්න. දැන් මීට පස්සේ ඔබ ඒ පෞද්ගලික ආශිර්වාදයන් සඳහා පැමිණෙද්දී දැන් ලබන සිකුරාදා සිට සිළු දෙනාවම මෙතනට එක රාශි කරගන්නට බැහැ. ඔබ ඔය ඉන්න තැන්වලම ඉඳලා 10 දෙනා බැගින් තමයි ගන්නෙ. ඒ 10 දෙනා ඉස්සරලාම මාව හම්බ වෙන්නට ඉස්සරලා මට වඩා බලගතු ඔබව සුවපත් කරන ඔබව ශක්තිමත් කරන ඔබව බලගතු කරන සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ වැඩමවලා ඉන්නවා. ඒ හැම කෙනෙක්ම ඉස්සරලාම යන්නට ඕනේ සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ළඟටයි. එතන අපි කවුරුවත් ශබ්ද නගා යාඥා කරන්නේ නැහැ. කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. නිහඬව අපි සප්‍රසාද වහන්සේ ඉදිරියේ පෙනී සිටිනවා. එතනට ගිහිල්ලා ඔබ මා වෙනුවෙනුත් යාඥා කරන්න. ඔබ වෙනුවෙනුත් යාඥා කරන්න. එතකොට ඔබව සූදානම් වෙලා යන්නේ. ඔබ සූදානම් වෙලා යන්නේ. මොකද මම දැක්කා පල්ලියේ ඒ පෞද්ගලික ආශිර්වාදයන් කරනකොට ඔබ නිකන්
කිසිම සූදානමක් නැතිව පැමිණෙන්නේ. බොහොම කලබලෙන් පැමිණෙන්නේ. සමහරක් අයට ආපුවාම කියන්නට ඕන දේත් අමතක වෙනවා. ඒ නිසා ඔබෙන් ඉල්ලන්නේ එකයි, ඔබ ඇවිල්ලා මාව හම්බ වෙන්නට ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේව හමු වෙන්න. ස්වාමින් වහන්සේව හමු වන්න. ස්වාමින් වහන්සේව හමු වෙලා උන්වහන්සේත් එක්ක කතා කරන්න. උන්වහන්සේත් එක්ක කතා කරන්න. මම දෙවස්සානිය ඇතුලේ තියලා තියන්නම් මා වෙත එන්න නුවාන පොත් ටිකක්. මා වෙත එන්න නුවාන පොත් ටිකක් මන් තියලා තියන්න. ඒවා අරගෙන යන්නට එපා ගෙවල් වලට. එතන තියෙන්නේ සප්‍රසාදේ ස්වාමීන් වහන්සේට බලගතු නුවානයක්. ඔබේ වාරයේ එළබෙනකන් ඔබට නම්බරයක් තියෙනවා. ඒ නම්බරේ එනකන් ඔබ සප්‍රසාදේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ බලගතු ලෙස යාඥා කරන්න. බලන්න ඔබ මන් ළඟට එන්නට ඉස්සෙල්ලා සමහර විට ඔබව ස්වාමීන් වහන්සේ එතනදිම සුව කරලා යවන්නේ. ඔබව ස්වාමීන් වහන්සේ සුව කරලා යවන්නේ. අන්න ඒ අත්දැකීම තුල තමයි සුවය ලබන්නේ. අද විශේෂයෙන් අපි යාඥා කරනු ලබනවා විශේෂ අවස්ථා තියෙන දරුවන් වෙනුවෙන්, විවිධ ආබාධ වලට ගොදුරු වෙච්ච අය වෙනුවෙන්. පෙරේද දවසේ මට විදේශ රටක අම්මා කෙනෙක් කතා කරුවා, ෆාදර් මම මේ ආසාවෙන් බලාගෙන ඉන්නේ, ෆාදර් තාම ඒ දවස වෙනුවෙන්, ඒ දරුවන් වෙනුවෙන් යාඥා කරුවේ නෑ නේද තාම කියලා. මම කිව්වා මේකේ තියෙනවා, මගේ ලිස්ට් එකේ තියෙනවා. මම අද දවසේදී යොදාගෙන තියෙන විශේෂයෙන් යාඥා කරනවා. ඕටිසම් තත්ත්වයේ සිටින දරුවෙක්. ඒ වගේම ගොඩක් පවුල් වල ඉන්නවා හයිපර් ඇක්ටිව්. ඒ වගේම සෙමෙන් මනස වැඩෙන අය. සාමාන්‍ය පාසල් වයසේ දරුවොත් එක්ක ඒ කටයුතු කරගෙන යන්නට බැරි අය. මම මගේ MSc එක කරද්දී, මගේ මාස්ටර්ස් කරනකොට එක කොටසක් තිබුණා, ලොකු කොටසක් තිබුණා factors related to disability. ආබාධ සහිත දරුවන්, එවැනි දරුවන්ගේ ජීවිතවලට බලපෑම් ඇති වෙලා තියෙන හේතු කාරණා පිළිබඳව. එහිදී මට ඇත්තටම මං ඉගෙනගත්ත දේත් එක්ක මට හිතුණා මේ සමාජයට යම්කිසි දෙයක් මට කරන්නට පුළුවන්. අන්න ඒ ගැන හිතලා තමයි 2006 වසරේදී මම මීගමේ ග්‍රෝෂන්හයින් ආයතනය ආරම්භ කළේ. ගොඩාක් එවැනි විශේෂ අවස්ථා තියෙන දරුවන් පැමිණිය. මට මතකයි ඒ දරුවන් අතර ගොඩාක් හිටියා සමාජයෙන් කොන් වෙච්ච අය, තනි වෙච්ච අය. මම නිතරම කියලා තියෙනවා, රිච්මන් කියලා තරුණයෙක් හිටියා, අවුරුදු 32යි. මම ඔහුගේ ගෙදරටම ගිහිල්ලා එක ගත්තේ. කාමරයකට වෙලා ගුලි වෙලා හැංගිලා හිටියේ. ඔහුගේ අතේ ඇඟිලි නැහැ. ඇවිද ගන්නට බෑ, රෝද පුටුවකින් ඉන්නේ. ඉතින් එතනදී මං කිව්වා, රිච්මන් මට ඔයාව ඕනේ. ෆාදර් මගෙන් ඇති වැඩේ කොමක්ද කියලා. කොහේ මං ඇහුවා, ඔබ ඉස්කෝලේ ගියාද? නැහැ. ඇයි ඉස්කෝලේ ගියේ නැත්තේ? මම පළවෙනි පන්තියේ ඉස්කෝලේට ගියා. නමුත් ළමයි මට විහිළු කළා, ඇඟිලි කොටා කියලා. ඊට පස්සේ මම පාසල් යාම නතර කෙරුවා. මම මේ දරුවාව අරගෙන ආවා. මං ඇහුවා, පුතේ ඔයා කැමති මොනවද ඉගෙන ගන්න? කම්පියුටර් එක කියලා කිව්වා.
මං ඇහුවා ඔබ පාවිච්චි කරලා තියෙනවද? නෑ. අපි ඉගෙනුවා ඒ දරුවට. මම ඊට කලිනුත් කියලා තියෙනවා. අපි භාෂාංශයට දාලා භාෂාව ඉගෙනුවා. අකුරු ඉගෙනුවා. ඊට පස්සේ පරිගණකය දුන්නා ඔහුට. ඔහු මේ ඇඟිලි දෙකෙන් ඇඟිලි නැති නිසා අත් දෙකෙන් තමයි මවුස් එක අල්ලන්නේ, ටයිප් කරන්නේ ඒ විදිහට. අවුරුදු 3ක් හොඳට කළා. ඊට පස්සේ මම තව අවුරුදු 3ක් ඔහුට වැඩිදුර ඒ අධ්‍යාපනය ලබා දුන්නා. අවසානයේ ඔහු ඒ ආයතනයේම ඒ පරිගණක අංශයේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට සේවය කළා, පඩියකුත් ලබා ගත්තා. උට පුළුවන්කම ලැබුණා ඉංග්‍රීසි, සිංහල, දෙමළ කියන භාෂා තුනෙන්ම උගන්වන්න. කම්පියුටර් තාක්ෂණයේ ඔක්කොම ඔෆිස් කෝස් එක සම්පූර්ණයෙන්ම, ඒ වගේම Corel Draw, වෙබ් ඩිසයිනින්, ග්‍රැෆික් ඩිසයිනින්, ඒවා ඔක්කොම හැම දෙයක්ම ඉතාමත්ම හොඳට කළා. පස්සේ ඔහු එතනින් නතර වුණේ නැහැ. ඉන්ටර්නෙට් කැෆේ එකක් දාගත්තා. ඒකෙන් පස්සේ විවිධ සංචාරකයෝ ඔහු ළඟට එන්න ගත්තා. මමත් කීප දෙනෙක්ව හඳුන්වලා දුන්නා. ඔහු ට්‍රැවල් ඒජන්සි එකක් කළා. ඔහු යටතේ වාහන 12ක්. දැන් මේ පැත්තකට දාලා අයින් කරලා හිටපු කෙනෙක්. තව දරුවෙක් හිටියා පුණ්‍යා කියලා. ඒ දුවට ඇවිද ගන්නට බෑ. ආයතනයට ආවෙත් බිත්ති අල්ලගෙන ආවේ. ඒ හැම දරුවෙක්ගෙම මම වෛද්‍ය වාර්තා ඉල්ලගත්තා. වෛද්‍ය වාර්තා ඉල්ලගෙන ඒව අධ්‍යයනය කළා ඔක්කොම. ඒ අධ්‍යයනය කරපුවාම මම දැක්ක මේ දරුවාගේ තියෙන්නේ, දැන් අපි වෛද්‍ය විද්‍යාවේ කතා කරන්නේ සික්නස්. මනෝවිද්‍යාවේ, මානසික විද්‍යාවේදී කතා කරන්නේ ස්ටක්නස්. ඒ කියන්නේ සිරවීමක්. මේ දරුවාගේ සිරවීමක් තියෙනවා. ඒක නැති කරන්නට පුළුවන්. අපි කියන ඕකට behavior modification කියලා. චර්යා හැඩගැස්වීම. ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ටික තමයි කරන්නට ඕනේ. තෙරපිස් ගොඩක් තියෙනවා කරන්නට. ඉතින් ඒකට පළවෙනි පියවර මම ගත්තේ මේ දරුවට මම දුන්නා සියුම් වැඩ කරන්නට, ඇඟිලි හුරු කරන්නට. ඒ තමයි ක්‍රොස් ස්ටිච්. ඒ දරුවා හිතා ගන්නත් බැරි විදිහට ඒක කළා. ඔබ මගේ කෑම කාමරයට ආවොතින් ඒ කෑම කාමරයේ තියෙනවා අන්තිම රාත්‍රී භෝජනය. ඒ දරුවා කරපු එකක්. ඊට පස්සේ මම දැක්ක මේ ළමයාගේ තියෙන මේ බාධකය තමයි ඒක නැති කරන්නට ඕනේ. පස්සේ මම අපේ ක්‍රීඩාංශයක් තිබුණා, ක්‍රීඩාවලට දැම්මා. මේ දරුවට ඇවිද ගන්න බෑනේ. ඇවිද ගන්න නැති බැරි දරුවෙක් කොහොමද ක්‍රීඩා කරන්නේ? අනිත් ළමයිත් එක්ක දවසක් මම දුවන්නට ලෑස්ති කළා. බොරළු පොළවේ මේ දරුවාව ඇදගෙන වැටුණා. දණස් දෙකම ලෙලි ගියා. ඒ අම්මා ඇවිල්ලා මට හොඳටම දොස් කිව්වා. "ෆාදර්, මගේ දරුවාව මරා ගන්නද යන්නේ" කියලා. මං කොහොම හරි මේ දරුවාව ගොඩනගනවා කියලා. කොළඹ තිබුණා ඒ ආබාධිත දරුවන්ගේ පැරා ඔලිම්පික්ස් තරඟාවලියක් තිබුණා කොළඹ. මේ දරුවාව මං අරගෙන ගියා. මීටර් 50 දුවන්නට තිබුණේ. දැන් මං ඇස් දෙක පියාගෙන යාඥා කළා මේ දුව වෙනුවෙන්. වෙඩිල්ල වැදුනා, දුවන්නට පටන් ගත්තා. ඒත් මං ඇස් දෙක පියාගෙන යාඥා කරනවා. ලොකු ගෝසාවක් ඇහුණා. බොහොම අමාරුවෙන් මේ දරුවා දුවගෙන ඇවිල්ලා මීටර් 25ක් විතර ගියාට පස්සේ
එක පාට වේගෙන් දුවන්නට පටන් ගත්තා. ගෝල්ඩ් මෙඩල් එකක් හම්බ වුණා. ඒ අප ආයතනයේ ඒ දරුවා තමයි බස්නාහිර පළාතෙන් වැඩිපුරම ගෝල්ඩ් මෙඩල්ස් ලබා ගත්තේ. මම හිතන්නේ ගෝල්ඩ් මෙඩල්ස් තිබුණා 12ක් 13ක්. සමහර විට අපි මෙවැනි විශේෂ අවස්ථා දරුවන්ව දැක්කම අපි අනේ අපොයි කියලා පැත්තකට දානවා. ඒක ඒ දරුවට කරන ලොකු විනාශයක්. දැන් බලන්න අර නික් කියන තරුණයාගේ ජීවිතය වෙන දෙයක් ඕනේ නැහැ. බලන්න මම නිතරම කතා කරන දෙයක් තමයි මාක් ස්ට්‍රීට් සරණ සේවා ආයතනයේ දුලාංජලි දුවනි. ඒ දරුවා බලන්න අද කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ. අත් දෙකම නැහැ. කකුල් දෙක තිබුණත් ඇවිද ගන්නට බෑ. මම කළුතර සේවය කරද්දි තමයි ඒ දරුවා අරගෙන ආවේ. අවුරුද්දක් විතර ඇති ඉපදිලා. එතකොට ෆාදර් ජුලියන් මිස් රීටා මම එතකොට කිව්වේ මේ දරුවව කොහොම හරි ඉස්කෝලේ දාන්නට ඕනේ කියලා. එයා මුලදී කැමති වුණේ නැහැ. ෆාදර් මේ ගෑනු දරුවන්ගේ අවශ්‍යතා තියෙනෝනේ මෙයා කොහොමද ඒවා කරගන්නේ තනියම ඉස්කෝලේකට ගිහිල්ලා. මං කිව්වා if there's will there's way. ඒ දරුවව දාන්න. ඒ දරුවා ඉගෙන ගත්තා. ඉතාමත් හොඳින් ඉගෙන ගත්තා. අද විශ්වවිද්‍යාලයේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය හදාරන කොළඹ විශ්වවිද්‍යාලය. ගොඩාක් මම ඒ දරුවට උදව් කරනවා ඉගෙනීම් කටයුතු වලට ගොඩක් ඒවා මගෙන් අහනවා. ඉතින් බලන්න එතනදී මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි ස්වාමීන් වහන්සේ ඔබට මට අපි හැම කෙනෙකුටම දීලා තියෙන උන්වහන්සේ මේ සැඟවිච්ච ටැලන්ට් හැකියාවන් ඔබේ පවුලේ එහෙම දරුවෙක් ඉන්නවනම් පැත්තකට දාන්නට එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ දරුවට කරන්න පුළුවන් මොනවද එතනින් ඒ දරුවාව එළියට ගන්න. අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට මේ මොහොතේ බාර කරමු. උන්වහන්සේගේ දෑතේ තබමු. අද දවසේදී විශේෂයෙන්ම පවුලක එවැනි දරුවෙක් ඉද්දී අපි දන්නවා දෙමව්පියන්ට ලොකු ඒක වේදනාකාරී අත්දැකීමක්. ඒ දරුවන්ට සමහර විට දෙමව්පියෝ ළඟින්ම සිටින්නට වෙනවා. මම දන්නවා මේ වේදනාකාරී අත්දැකීම කොච්චරද කියලා. අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. උන්වහන්සේගේ දෑතේ තබමු. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට අපි බාර කරමු මේ මොහොතේ. මට පසුව හැම කෙනෙක්ම ගායනා කරන්න. ඒ ස්වාමීන් වහන්සේගේ සුවය දෙන්නට කියලා ජීවමාන ජේසුනේ ඒ හැම දරුවෙක්වම සුව කරන්න. ඕටිසම් තත්ත්වයේ ඉන්න දරුවන්, සෙමෙන් මනස වැඩෙන දරුවන්, හයිපර් ඇක්ටිව් දරුවන්, ඒ වගේම විවිධ ශාරීරික ආබාධ තුල ඉන්න අය, ඒ වගේම මානසික ආබාධ තුල ඉන්න අය. සමහර මට මුණ ගැහිලා තියෙනවා. මං අහනවා ඒ අයගෙන් දෙමාපියන්ගෙන් අහනවා ඔබේ ස්වාමි පුරුෂ බිරිඳ අතර ලේනෑකමක් තියෙනවද කියලා. ඇතැම් විට ඒ ලේනෑකම් තුල සමහර දරුවෝ ආබාධ සහිතව උපදිනවා. ඒ මට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. එවැනි ආබාධ තුල මානසිකව ආබාධ වලට ගොදුරු වෙච්ච අය ඉන්නවා. ඒ හැම කෙනෙක්වම සුව කරන්නට කියලා අපි ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. මට පසු ඔබ හැම කෙනෙක්ම ගායනා කරන්න. ජීවමාන ජේසුනි සුව කරන්න මා. ජීවමාන ජේසුනි
සුව කරන්නමා ඔබ හිලෝ ශ්‍රීලෙන් සුව කරන්නමා ජීවමාන ජේසුනි සුව කරන්නමා ජීවමාන ජේසුනි සුව කරන්නමා දවසේදී ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ජේසුනේ උගුරේ පිළිකාව සුව කර දෙන්න කකුලේ අසනීපය සුව කර දෙන්න දරුවාගේ පවුල එකමුතු කර දෙන්න ඒ වගේම විවාහ වී වසර 14ක් ගත වුවත් තවමත් දරුවන් නැහැ ඒ වගේම සිරගත වී සිටින පුතාවෙන් නිදහස් කර දෙන්න දරුවාට හරි දේ තෝරා ගැනීමට පිහිට වෙන්න විදේශගතව සිටින දියණියට නිවසක් ලබා ගැනීමට පිහිට වෙන්න ඒ වගේම දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර දෙන්න වසර 5ක් ගතවත් තවමත් දරුවෙක් නැහැ ඔබ වහන්සේ පිහිට වෙන්න ඒ වගේම දියණියගේ රෝගය සුව කර දෙන්න ඉගෙනීමේ කටයුතු ඒ වගේම මේ මොහොතේ අපි ස්වාමීන් වහන්සේට බාර කරමු හිසේ ආබාධ ඇස්වල ආබාධ ඩෙන්ගුන රෝගයට ගොදුරු වෙලා බොහෝ කාලයක් දැන් රෝහල් ගත වී සිටින තරුණ පුතෙක් ඉක්මනින්ම සුවය දෙන්නට කියලා ස්නායු ආබාධ තුල සිටින අය වගේම අපේ මහන්සිය හැතිය හදවත් වල ආබාධ හදවත් වල සිදුරු බයිපාස් සැත්කම් වලට භාජනය වීමට සිටින අය දියවැඩියා රෝගයෙන් ආතරයිටිස් වෙරිකෝස් වෙන්ස් ගෑස්ට්‍රයිටිස් සෙලුලයිටිස් වැනි රෝග වලින් පීඩා විඳින අය විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවි ගියත් තවමත් දරුවන් නොමැති වාසරණව සිටින අය අපි ස්වාමීන් වහන්සේගේ දෑතේ තබමු මේ මොහොතේ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු අපේ දේශය මේ අස්ථාවර වී තිබෙන මේ රට බාර ගන්නට ස්වාමීන් වහන්සේ මේ රට ගොඩනගන්නට පුළුවන් කෙනෙක් උන්වහන්සේ තෝරාපත් කර දෙන්නට කියලා. පැලස්තර දාන්නේ නැතිව සැබවින්ම මේ රටට ආදරය කරන කෙනෙක්. මේ රට විනාශ කර තිබෙන තැනින් ගොඩ ගන්නට උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක බොහෝ අය සම්බන්ධ වෙනවා. ඒ හැම කෙනෙක්වම අපි බාර කරමු. මේ රටවල ඉන්න ගොඩක් අය ඉන්නවා එවැනි ආබාධිත තත්වයේ සිටින දරුවන්, ඕටිසම් තත්වයේ සිටින දරුවන්, සෙමෙන් මනස වැඩෙන දරුවන්, දෑත් දෙපා වල ආබාධ තුල, ශාරීරිකව මානසික ආබාධ තුල සෙමෙන් මනස වැඩෙන දරුවන් අපි ස්වාමීන් වහන්සේගේ දෑතේ තබමු. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු. අනිත් දරුවන් එක්ක අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි වසරණව සිටින දරුවන්, එවැනි විශේෂයෙන්ම මාක් ශ්‍රී සරණ සේවා ආයතනයේ එවැනි දරුවන් සිටිනවා. රුසන්නයින් ආයතනයේ එවැනි දරුවන් සිටිනවා. ඒ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශක්තිය දෙන්නට කියලා අපි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර දෙමු මේ මොහොතේ. ව්‍යාපාර බංකොලොත් වෙලා අඩපණ වෙලා විශාල ණයබර තුල සිටින අය, ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය, පෞල් ජීවිත දෙකට වෙලා විරසක වෙලා අසරණ වෙලා සිටින අය අපි උන්වහන්සේ දයතේ තබමින් ප්‍රාතිහාර්යයක් ඉල්ලලා ඒ ස්වාමීන් වහන්සේට මෙසේ අපි මොරගසමු. ප්‍රාතිහාර්යයක් පතනෙමු අප සමීදුනි ඔබගේ ප්‍රාතිහාර්යයක්
පතනේ වූ අප සමීදුනි ඔබගෙන් ගත සිත ලෙඩ කරනා රෝදු පිය දුරලා වසංගතද පහවන ලෙස ඉහලින් නොබේ අභිමතය කතා ප්‍රතිහාරයක් පතනේ වූ අප සමීදුනි ඔබගෙන් ප්‍රතිහාරයක් පතනේ වූ අප සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් උන්වහන්සේ ස්වර්ගයෙන් පූපෙවුනට දෙවවදාලසේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය යාඥා කරම්හ ත්‍රියක මහෝත්තම දෙවී පියාණනි වතනව සිතීරාගෙන දැහැමි දිවියකට පිවිසෙන්නට මෙම චතාරික භාවනාව තුළ අප ගන්නා මෙම උත්සාහය ඔබ වහන්සේගේ ශුද්ධාත්ම වරමින් පුරවා ශක්තිමත් කළ මැනව අපව පාපයට යොමු කරන යක්ෂයා ලෝකේ මාංශය ජය ගන්නට අපට ශක්තිය දුන මැනව මෙම වරප්‍රසාදයේ කාලය තුල දේව වචනයෙන් තුල අපගේ ජීවිත අධ්‍යාත්මය ශක්තිමත් කරගන්නටත් දැහැමි දිවියකට පිවිසෙන්නටත් අපට ඔබ වහන්සේගේ ශුද්ධාත්මා ලෝකය දුන මැනව සුදු ස්වාමිනී ජීවිතේ විවිධ ආබාධ තුල ශාරීරිකව මානසිකව රෝගී තත්වයට පත්වී සිටින සැමට ඒ විශේෂ අවස්ථා ඇති දරුවන් ඔබ වහන්සේ ආදරයෙන් පිළිගෙන ඔබ වහන්සේගේම ප්‍රඥාවෙන් ශුද්ධාත්ම ප්‍රඥාවෙන් ඔවුන් පුරවා ශක්තිමත් කළ මැනව ඔවුන්ගේ ජීවිතේ ජය ගන්නට ඔවුන්ට ශක්තිය දුන මැනව ක්‍රිස්තුනී අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු මග්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක ආමේන් විදෙන් සප්‍රසාදේ ජීවමානව ස්වාමීන් වහන්සේගේ ඒ මහඟු ආශිර්වාදය ලබා ගන්න කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ
කල්වාරි කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැදුනා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපෝ බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව